श्रीलंका टेलिकॉम සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව අද පාර්ලිමේන්තුවට. වාර්තාවෙන් පාර්ශව රැසකට චෝදනා. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ඉන්දිය ගුවන් සීමාව භාවිතයට අවස්ථාව. පෞද්ගලික අංශය සමග තරගකාරී මිලට වී මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය. 55ට වී ගන්න නම් මමත් යනවා 55. බීමෝල් මහතුරු 60ට ගන්න නම් මමත් යනවා රුපියල් 60ට වී ටික ගන්න. ගත වූ දිනේත් කොවිඩ් ආසාදිතයන් 518ක්. මරණ 450 දක්වා ඉහළට. පොදු සංචාරයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි. චමින්ද වාස්ගේ ඉවත්වීම ගැන ක්‍රීඩා අමාත්‍යවරයාගේ කනගාටුව. ඇල්කොහොල් අඩංගු හෑන් සැනිටයිස භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වාදීමේ මිල රුපියල් 350යි. දෙදහස් 19 අප්‍රේල් මස 21 වන දින මෙරට සිදු වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ඊයේ පසුරුවේ ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිතයි. එම ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංචපුද්ගල ජනාධිපති කොමිසමක් එම වසරේ සැප්තැම්බර් 21 වෙනිදා පත් කරනු ලැබුවා. වසරකුත් මාස 3ක කාලයක් පැවති ජනාධිපති කොමිසමේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයන් 440 දෙනෙකුගෙන් සාක්ෂි විමසනු ලැබුවා. ඒ අනුව ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව 2021 පෙබ්‍රවාරි 1 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වන අතර එය අමාත්‍ය මණ්ඩලයට ලබා දෙනු ලබන්නේ ඊයේ දිනේදී. ඒ සිංහල භාෂාවේ පරිවර්තන පිටපතක්ද සමගින්. අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එමගින් පුද්ගලයන් රැසකට චෝදනා එල්ල වී ඇති බව වාර්තා වනවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්. මෙන්න මේක තමයි මේ වාර්තාව. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ පොදු පත්‍රිකාවක් බවට පත් වෙනවා. යම් කිසි විදියකින් විපක්ෂය මේ සම්බන්ධව වාදයක් විවාදයක් ඉල්ලනවා නම් ඒක පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව අනුයාපුස්කරණය ඇතුල් කරන්න කෙසේද පක්ෂ ናයකයන්ගේ රැස්වීමේදී සම්බන්ධව සාකච්ඡා කරත් ඒක ඔක්කොම පෙළ ගැසීමෙන් පවතින නිසා මේක කිසිම රහසක් කිසිම එහෙම නැත්නම් මේ හංගන්න එවැනි ඉදිරිපත් කරපු ඒ සියලු මතවාද මම හිතන්නේ දුර්මතයන් හැටියට තමයි ගණන් ගන්න වෙන්නේ. ඉතින් අපි මෙම වාර්තාව බොහොම පැහැදිලිවම පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කටයුතු කරනවා ඉතාම ඉක්මනින් බොහෝ විට මේ සතියේදී. ඒ වගේම තමයි නීතිපතිවරයාට යොමු කරනවා අදාළ කටයුතු සඳහා. ඒ හා සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුව හරහා කරනවා. ඒ හා සම්බන්ධ කිසිම දේශපාලන බලපෑමක් ඇඟිලි ගැසීමක් සිදු වෙන්නේ නැහැ. බැංකු පොලිය අඩුම වෙලාවේ ලක්ෂ 5ක් ගෙවා වෙන් කරගන්න. මල්බෙරි රෙසිඩන්ස්. වේගයෙන්ම ක්ලේම්ස් ගෙවන ලංකාවේ හොඳම සෞඛ්‍ය රක්ෂණය. සොෆ්ට්ලොජික් ලයිෆ්. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වැනි සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. මේ අතර මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ සකස් කළ වාර්තාව හෙට දිනේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ 46 වැනි සැසිවාරය රටවල් 47ක සහභාගීත්වයෙන් ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භුණා. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් මෙවර සමුළුව පැවැත්වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට වේලාවෙන් අද රාත්‍රියේ මානව හිමිකම් කවුන්සිලය වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇමතීමට නියමිතයි.
එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් 6ක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සකස් කළ නව යෝජනාවලියක්ද මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ගත වූ දිනේ තවත් කොවිඩ් ආසාදිතයින් 518 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 80517 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ වන විට පුද්ගලයින් 3,54,352 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඊයේ දිනෙත් කොවිඩ් ආසාදිතයන් 518 දෙනෙකු මෙරටින් වාර්තා වුණා. දිස්ත්‍රික්ක 22කින්ම වාර්තා වී තිබූ එම ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් හමු වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 175ක්. ආසාදිතයන් වාර්තා වූ සෙසු දිස්ත්‍රික්ක ලෙස ගම්පහින් 77ක්, මහනුවරින් 41ක්, කළුතරින් 38ක්, රත්නපුරින් 28ක් සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 26 දෙනෙකුද වාර්තා වුණා. සෙසු දිස්ත්‍රික්කවලින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 105ක්. විදේශයන්හි සිට පැමිණි 28 දෙනෙකුද ඊයේ ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. ඊයේ මෙරටදී සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 11779ක්. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වුණා. මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 450ක්. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ දිනේදී මෙරට පුද්ගලයින් 15583 දෙනෙකු හට ලබා දී තිබෙනවා. එම එන්නත මේ වන විටත් ලබා දී ඇති සමස්ත සංඛ්‍යාව 3,54,352ක්. ඊයේ දිනේදී කොළඹ දිස්ත්‍රික්කයේ මේ තදාසන් ප්‍රදේශවල එන්නත් ලබා දීම දක්නට ලැබුණා. දිවු පොලින් ඒ වගේම දක්නා නිසි ක්‍රමවේදයකට මේක සිද්ධ වෙන්නේ. කොළඹ නගර සභාවත් ඒ වගේම අනෙකුත් සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලත් මේ එන්නත් ලබා දීම සම්බන්ධයෙන් ඒගොල්ලන්ට මේක අලුත් දෙයක් නෙවෙයි. එක දවසේ එක වෙලාවට සියලුම දෙනාට එන්නත ලබා දීම ප්‍රායෝගිකව කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසාම අපේ සෞඛ්‍ය නීති පිළිපදිමින් තමන්ගේ වාරයේ පැමිණෙන තෙක් ඉවසීමෙන් කටයුතු කරන්න කියලාත් ඉල්ලා සිටිනවා. මොකද කාටවත් මේක එන්නත් නොදී ඉන්න කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් කොවිෂීල්ඩ් එන්නත් මිලියන 10ක් ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමටත් ඇස්ට්‍රාසෙනිකා එන්නත් එංගලන්ත මව් සමාගමෙන් ඍජුවම මිලදී ගැනීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ යටතේදී කොටස් දෙකක් වශයෙන් ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ඩියා කියන ආයතනයෙන් එන්නත් මාත්‍රා මිලියන 10ක් ඇමරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිලදී ගැනීමටත් මහා බ්‍රිතාන්‍ය ඇස්ට්‍රාසෙනිකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන COVID-19 එන්නත මාත්‍රා මිලියන 3.5ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සමග ගිවිසුමකට එළඹීම සඳහා ඍජු ප්‍රසම්පාදන ක්‍රමය යටතේ ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. අපේ අගමැතිතුමා සහ ජනාධිපතිතුමා මේ එන්නත කවදද ගන්න බලාපොරොත්තු වෙන්නේ? අරගෙන තියෙන්නේ. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන අද වන විට 80517ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. කොවිඩ් ආසාදිතව සිට ප්‍රතිකාර හා නිරෝධායන කාල සීමාව අවසන් කළ සංඛ්‍යාව 75110ක්. යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සභ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළා. ඒකාබද්ධ කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා වාරිමාර්ග ඇමතුමා සහ වනජීවී අමාත්‍යවරයා හැටියට සීබී රත්නායක මැතිතුමන් විසින් මේ යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීම හම්බන්තොට ප්‍රදේශ ජනතාව දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලීම් කරපු මේ වන අලි ගැටලුවට විසඳුමක් හැටියට රක්ෂිතය ගැසට් කොට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගත් ඉඩම් හෙක්ටයාර් 23746ක භූමියක් යෝජිත රක්ෂිතය සඳහා ගැසට් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා මෙම හම්බන්තොට දිස්ත්‍රික්කයේ දැනට සිටින අලින්ව මෙම රක්ෂිත ප්‍රදේශයට එකතු කොට මේ ගැටුම අවම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැකසීම මේ දැන් ප්‍රකාශයටපත් කරන සූදානම් වන්නේ මේ කොවින් ඉල්ලන භූමි ප්‍රමාණයමද? ඇත්තටම ඊයේ කැබිනට් මණ්ඩලයේදී ගරු චමල් රාජපක්ෂ මැතිතුමාත් ඒ පළාත නියෝජනය කරන මැති ඇමතුරුන්ගේ අදහස් උනේ ඒ ගැටලුවටත් විසඳුමක් ලැබෙන ආකාරයෙන් තමයි මේ වන අලි රක්ෂිතය ප්‍රකාශයටපත් වෙන්නේ. ඒ භූමි ප්‍රමාණය ඒ ප්‍රමාණයමද? අක්කර 50000කට අධික ප්‍රමාණයක් ගැසට් වෙනවා අමනාලි රක්ෂිත ප්‍රදේශය හැටියට. දිනයක් කියන්න පුළුවන්ද ගැසට් කිරීම කරන? තාම මුදුරේදී අනුමත කරලා තියෙනවා ලබන සතිය වගේ නිකුත් වෙයි.
පෞද්ගලිකාංශය මිලදී ගන්නා තරඟකාරී මිලගණන් යටතේම ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට වී අලවි මණ්ඩලය අද දින සිට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ 360 සජීවී වැඩසටහන සමග ඊයේ එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අපි 50ට වී ටික මිලදී ගන්න හදනවා. ඒතර වී මෝල් මහත්තුරුට මොකද කරන්නේ? 52කට නගනවා. ඒතර ගොවියෝ ගිහිල්ලා ඔක්කොම වී ටික ඒගොල්ලන්ට දෙනවා. ඒගොල්ලෝ ගොවියාගේ වී වලින් 80ක් 52කට ගන්න. අන්තිම වී 10% නැත්නම් 5 රුපියල් 65ට 70ට ගන්න. ඒක ආණ්ඩුවට ඇවිල්ලා කියනවා අපි වී මිලදී ගත්තේ රුපියල් 70ට 125ට හාල් විකුණන්න දෙන්නේ කියලා. මේක නවත්තන්න තමයි අපි මේ සංචිතය ගන්න තීන්දුව කරේ. ජනාධිපතිතුමා ගෝවා කිසි දෙයකට බය වෙන්න එපා. 50 සහතික මිල තියන්න. ඔබ වී මෝල් හිමියත් ඇත්ත තරඟකාරී මිලට යන්නේ කියලා. මම අද රෑ 12 ඉඳලා තෙත වී කිලෝ එක රුපියල් 44 ඉඳලා 46ට මම වැඩි කරනවා. නාඩු 50 ඉඳලා මම අද රෑ 12 ඉඳලා 52ට වැඩි කරනවා. මම සම්බා රුපියල් 52 ඉඳලා 54ට වැඩි කරනවා. වී මෝල් මහත්තුරු 55ට වී ගන්නවා නම් මමත් යනවා 55. වී මෝල් මහත්තුරු 60ට ගන්නවා නම් මමත් යනවා රුපියල් 60ට වී ටික ගන්න. අපි හාල් කිලෝ එක 94ට දෙනවා. අපිට වෙන පාඩුව රජය විසින් අපි දරනවා. දැන් අපි මෝල් හිමිය මහත්තුරුන්ට අපි කියනවා පුළුවන් නම් මිල වැඩි කරන්න වී අලෙවි මණ්ඩලය ඇස්ති ඔබට තරගය දෙන්න කියලා. ඕනෙම ගොවියෙකුට වී අලෙවි මණ්ඩලයට පවතින මිලට වී දෙන්න පුළුවන්. ඒ මෝල් හිමියා දෙන මිලටම අපිත් වෙලට ඇවිල්ලා හෙට උදේ ඉඳලා වී ටික මිලදී ගන්න. ලක්ෂ 3ක් නෙවෙයි ලක්ෂ 6ක් අපි වී මිලදී ගන්න. වී මෙට්‍රික් ටොන් 6ක සංචිතයක් අපි තියා ගන්නවා. කිසිම මෝල් හිමියෙකුට තමන්ට ඕනේ විතර වී මිල වැඩි කරන්න අපි දෙන්නේ නැහැ මේක. ගොවියට හොඳ මිලකට වී ටිකක් දෙනවා. පාරිභෝගිකයට සාධාරණ මිලට හාල් ටිකක් දෙනවා. නාඩු කිලෝ එක 97යි සම්බා 99. රුපියල් 100ට එහා විකුණන්න බෑ. ලබන අවුරුද්දේ ලංකාවේ ලොකුම මෝල් අපි පටන් ගන්නවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කළමනාකරණය කිරීමට ඉන්දියාව එකගත්වය පළ කළ බවට තමන් කළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය කර ඇති බව බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී යොමු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඔබතුමා මෙරට කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට ප්‍රකාශයක් කරා ජාතියට සතුරුදායක ආරංචියක් කිය ඉන්දියාවට පහුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් පවරා දීපු තෙල් ටැංකි ටික අපි පවරා ගත්තාය කියලා. නමුත් අපි දැන් ගරු අග්‍රාමාත්‍යතුමා කියනවා ඔබතුමාට පිස්සු කියලා. මම දන්නේ ඔබතුමාට පිස්සු කියලා කියන්නේ මේ රටේ අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ ප්‍රධානිය විදිහට. ඇත්තටම එතුමා කියපක ඇත්තද නැත්නම් ඔබතුමා කරපු ප්‍රකාශය ඇත්තද? අගමැතිතුමා මානසික වෛද්‍යවරයෙක් කාර්ය කරන්න යන්නේ නැති බව මට විශ්වාසයි. ඉතින් එතුමා ඒ කාර්යය පටන් ගත්තොත් තමුන්නාන්සේට පටන් ගන්න වෙන්නේ. 2013 පෙබරවාරි මාසේ එක්සත් ජාතික පක්ෂය අපේ රට සතු ජාතික සම්පතක් වෙන අපේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සමූහය තෙල් ටැංකි 100ක් තිබ්බ 100ම ඉන්දියාවට දීලා දැම්මා. අපි අද ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරලා ඒ තෙල් ටැංකි කයින් තෙල් නීතිගත සංස්ථාවට බහුතර කොටස් තියෙන ඉතුරු කොටස් ඉන්දියාවට තියෙන සමාගමකින් පාලනය කරන්න මෙවුන්ට කැමති වෙලා තියෙනවා. සමහරු කරන එක නැගිනිර ජැටියේ වගේමනේ කියලා. නැගිනිර ජැටියේ තිබුණේ 100%ක් අපිට තියෙන එකෙන් 149ක් ඉන්දියාවට දෙන්නේ. මෙතන මේ වෙන විට 100%ක් ඉන්දියාවට තියෙනවා. ඒකෙන් බහුතර කොටස් අපිට ලබා ගැනීම තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මම මගේ ප්‍රකාශය කරා නුදුරු අනාගතයේම ඉන්දියානු තෙල් ටැංකි සංකීර්ණයේ අපසතු වෙනවා කියලා මම ඊළඟට පැහැදිලි කරා. ඒක එක්තරා නාලිකාවක් තමන්ගේ නිවුස් චැනල් එක මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තිබ්බේ. ඒගොල්ලෝ කළ යුතුව තිබුණේ oil tanks in Trincomalee will be ours in near future කියලා. හැබැයි ඒක පරිවර්තනය කරලා තිබ්බේ Sri Lanka will reacquire the oil tank farm in Trincomalee කියලා. නෑ බොරුවක් නෑ ඇත්තක්. අත්පත් කරගන්නවා කියන එක බොරුවක්. බලාත්කාරයෙන් ගැනීම. ඔබතුමාට පොඩ්ඩක් මේ ඉංග්‍රීසි වචන දෙකේ තේරුම දෙක තේරෙන්නේ නැද්ද? ඔබතුමා හතරේ පන්තියේ ඉංග්‍රීසි ඉගෙන ගෙන නැති කියලා මම හිතනවා. හතරේ පන්තිය තේරෙනවනේ. ඒ ඇති හොඳට වැඩි මං කියන්නේ තේරුම් ගන්න නේ අහගෙන ඉන්න. සිංහලෙන් කරපු කතාව ඉංග්‍රීසියට වැරදි පරිවර්තනය කරලා නිවුස් චැනල් එකක් ඇවලා තිබ්බා. ඒ අනුව ඉන්දියාවේ පුවත්පත් දෙකක් ප්‍රධාන සිරස්තලයේ බවට පත් කරගෙන තිබුණා ශ්‍රී ලංකාවිල් reacquire oil tank farm in Trincomalee කියන කාරණේ. ඒ අනුව තමයි ඉන්දියානු තානාපති කාර්යාලයේ පැහැදිලි කිරීමක් කළේ. ඒ ඉන්දියානු පැහැදිලි කිරීමේ ඉතා නිවැරදිව සඳහන් වෙනවා ශ්‍රී ලංකාවට අත්පත් කර දීමක් ගැන අපි සාකච්ඡා කළා නෑ. නමුත් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් ඒකාබද්ධව සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඉතාම නිවැරදිව සඳහන් කරලා තිබුණා. දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය සිදු කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින සංචාරයක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි.
පාකිස්තානයේ ලාහෝර් සිට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයට ඉන්දියානු ගුවන් අවකාශය භාවිත කිරීමටද ඉන්දිය රජය අද අවසර ලබා දී තිබෙනවා. සිය දෙදින නිල සංචාරය තුලදී පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. අනතුරුව දෙරට අග්‍රාමාත්‍යවරුන් මාධ්‍ය වෙත ඒකාබද්ධ ප්‍රකාශයක්ද සිදු කරනු ඇති. ශ්‍රී ලංකා සහ පාකිස්තාන අග්‍රාමාත්‍යවරුන් එක්ව අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභගෙන එන ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමද සිදු කිරීමට නියමිතයි. රෙදිපිලි හා ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර, වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, වාහන අමතර කොටස්, තොරතුරු හා sannivedana තාක්ෂණය, ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශල්‍ය උපකරණ යන අංශවල ව්‍යාපාරික නායකයින්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක් මෙරට සංචාරය සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග එක්වනවා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සමග පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මක්තුම් ෂා මෙහමුඩ් කුරේෂි මහතා, වාණිජ්‍ය කටයුතු පිළිබඳ අග්‍රාමාත්‍ය උපදේශක අබ්දුල් රසාක් ඩාවුඩ් මහතා, විදේශ කටයුතු ලේකම් සොහේල් මෙහමුඩ් මහතා සහ පාකිස්තාන රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද එක්වනු ඇති. කොවිඩ් වසංගතය හේතුවෙන් වඩාත් අසරණ භාවයට පත් වූ අපේම වැඩිහිටි ප්‍රජාවට අවශ්‍ය වියලි ආහාර බෙදාදීමේ වැඩසටහනක් මනුසත් දෙරණ ආරම්භ කර තිබෙනවා. ස්පාසුපිරි වෙළඳසැල් ජාලය හා එක්ව දියත් කරන මෙම වැඩසටහන යටතේ කැලණිය මාපිය සෙවන වැඩිහිටි නිවාසයට අවශ්‍ය වියලි ආහාර බෙදාදීම සිදු කළා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. මෙම සත්කාරය නිල වශයෙන් මනුසත් දෙරණ සමග ආරම්භ කිරීම සංකේතවත් කරමින් දෙරණ මාධ්‍යජාලයේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහතා වෙත අදාළ වේලි ආහාර තොගය බාර දීම දෙරණ ප්‍රධාන පරිශ්‍රයේදී සිදු කෙරුණා. ඇත්තටම රටේ මේ වෙලාවේ පවතින තත්ත්වයක් එක්ක ස්පා සුපර් මාකට් ආයතනයක් විදිහට අපි තීරණය කරා මේ වෙලාවේ අපේ පාරිභෝගිකයොත් එක්ක එකතු වෙලා රටේ මේ පවතින තත්ත්වයට ඉෆෙක්ට් වෙලා තියෙන පාර්ශ්වයන්ට උදව්වක් වෙන්න. ඒ අනුව කැලණිය මාපිය සෙවන වැඩිහිටි නිවාසයට අවශ්‍ය වේලි ආහාර බෙදා දීම ස්පා සුපිරි වෙළඳ ජාලය හා මනුසත් දෙරණ එක්ව මෙලෙස සිදු කළා. එමෙන්ම මත්තේගොඩ තුසිත වැඩිහිටි නිවාසය හා කළුබෝවිල ග්‍රේස් වැඩිහිටි නිවාසයටද වේලි ආහාර ලබා දීම සිදු කෙරුණා. මනුසත් දෙරණ සියල්ලට ප්‍රථම මිනිස්කම. දැන් තවත් පුවත් කිහිපයක්. ලෝක තෙත්බිම් සැමරුම් දිනය වෙනුවෙන් පැවති ජාතික උත්සවයේදී ආනවිලුන් දව රම්සා අබේභූමිය තුළ රෝපණය කරන ලද කඩුලාන පෙළ 1000කට ආසන්න ප්‍රමාණයක් ගලවා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අද අලුයම 1ට පමණ ආරච්චි කට්ටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රැකියා විරහිත තරුණ තරුණියන් 5000කට රැකියා ලබා දීමේ වැඩසටහන රෝහිත රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරිබාව සහ කුරුණෑගලදී පසුගිය 20 වෙනිදා ආරම්භ වුණා. නානු ඔය රදල්ල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී යාමෙන් එහි ගමන්ගත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත්කර සිටි චමින්ද වාසිය දූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය නාවල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. චමින්දවාස් ක්‍රිකට් පාරක මණ්ඩලයක් දෙක ගිවිසුම් ගත වෙලා තියෙනවා යම්කිසි පඩියකට. ඒ අනුව ටුවර් එකක් යනකොට ටුවර් එකට අදාළ මුදලත් ගෙවීමක් සිද්ධ වෙනවා. චමින්දවාස් මැතිතුමාව පුහුණුකරුවා විදිහට නම් කරන්න තීන්දුව කරාට පස්සේ අවසාන මොහොතේ ඇවිල්ලා යම්කිසි වැඩි කිරීමක් පිළිබඳව එතුමා ඉල්ලීමක් කළා තියෙනවා. ලක්ෂ 7මාරක මුදලක් ගෙවන්න එකග වෙලා තියෙනවා මේ සංචාරට පමණක්. මොකද ක්‍රිකට් පාලක මණ්ඩලයේ ගිවිසුම් ප්‍රකාරව යනකොට ඒ ගිවිසුමට අමතරව ටුවර් ෆී එකක් තියෙනවා. ඒ ටුවර් ෆී එකට අමතරව තමයි ගරු මණ්ඩලතුමනි මේ ලක්ෂ 7මාර ගෙවන්න ක්‍රිකට් පාලක එකක වෙලා තියෙනවා. හැබැයි කෙසේ වෙතත් චමින්දවාස් මැතිතුමන් මේ ලක්ෂ 7මාර පිළි අරගෙන නැහැ. එතුමා රෙසිග්නේෂන් දීලා තියෙනවා. ඉතින් ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලය ඒක බාර අරගෙන තියෙනවා. මේ ඉල්ලීමේ සාධාරණත්වය අසාධාරණත්වය පිළිබඳව මට කියන්න අවශ්‍ය නැහැ. මොකද මේ ක්‍රිකට් පාලක මණ්ඩලයත් චමින්දවාස් මැතිතුමා අතර තියෙන ගිවිසුමක්. හැබැයි තමන්ගේ ජාතික කණ්ඩායම විදේශගත වෙන්න පැය 4කට පෙර ඉල්ලාස්වීම පිළිබඳව මම පෞද්ගලිකව කනගාටු වෙනවා. මොකද පාලක මණ්ඩලයක මොන ගැටලුව තිබ්බත් ගරු මණ්ඩලතුමනි ක්‍රීඩකයෝ තමයි අවසානයේ අසාධාරණ ලක් වෙන්නේ. විශේෂයෙන්ම තරුණ කණ්ඩායමක්. ඒත් සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්.